තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ඒ උත්තරීතර ධර්මය සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකය තුල. අපි ධර්ම රත්නයයි කියලා කියනවා. මේ ධර්ම රත්නය පිළිබඳව සූවාසූ දහසක් ධර්මස්කන්ධය පිළිබඳව අපේ දැනුම කොයිතරම්ද? තව දියුණු කරගත යුතු ප්‍රමාණය කොයිතරම්ද කියලා යම් විමර්ශනයක් කරලා බලන එක ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවන් පිළිබඳව බලනකොට විවිධ පුද්ගලයන්ට ඒ අවස්ථාවල් වලදී ඒ පුද්ගලානුරූපීව විවිධ පර්යායන්ගෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාරලා තියෙනවා. එතකොට ඒ විවිධ පර්යායන්ගෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙබඳුද? කොහොමද අපි ඒ හාත්පස අවබෝධයක් ඇති කරගන්න කියලා කල්පනා කරන එක, ඒ පිළිබඳව උත්සාහවත් වෙන එක ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් විශේෂයෙන්ම මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ ඔස්සේ ධර්ම කරුණු පිළිබඳව හාත්පස විශ්ලේෂණයක්, හාත්පස අවලෝකනයක් මෙහිදී සිද්ධ කරනවා. විශේෂයෙන්ම දීඝනිකායෙහි සඳහන් වන සංගීති සූත්‍රය ආශ්‍රය කොටගෙන ඒ සූත්‍රයෙහි සඳහන් වන ධම් කරුණු පිළිබඳව සමස්ත ත්‍රිපිටකයේම සිසාරා යමින් සිදු කරන ධර්ම විග්‍රහයක් මේ ධම්සභා මණ්ඩපය තුලින් සිද්ධ කරන්නේ. ඉතින් අදත් සුපුරුදු පරිදි මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හඳුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් පඬිත හඳුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හඳුරන්. අවිද්‍යාව පිළිබඳව අපි විවිධ මාන ඔස්සේ පසුගිය සති කිහිපයේ තිස්සේම සාකච්ඡා කළා. විශේෂයෙන්ම අවිද්‍යාව පිළිබඳව කතා කරනකොට අවිද්‍යා ප්‍රත්‍ය ධර්මයක් හැටියට සාකච්ඡා කළා. තව ඒ පිළිබඳව කතා කරන්නටත් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයට කොහොමද මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයේදී කොහොමද මේ අවිද්‍යාව ප්‍රත්‍ය ගන්න කියන එක මේ පිළිබඳව විශාල විග්‍රහයක් කරන්නට තියෙනවා. ඒ වගේම අපි සාකච්ඡා කළා අවිද්‍යාව නීවරණයක් වෙන හැටි, අවිද්‍යාව දෘෂ්ටි ස්ථානයක් වෙන හැටි, අවිද්‍යා නිරෝධය පිළිබඳවත් යම් ප්‍රමාණයකට මේ සාකච්ඡා මණ්ඩපයේ ඔස්සේ අපි සාකච්ඡා කරගෙන යනවා. අද තවත් ඉතාමත්ම වැදගත් සුවිශේෂී මානයක් ඔස්සේ අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි කල්පනා කරන ඔබට ඉතාමත්ම වැදගත් වේවි මෙව සාකච්ඡාව. මක් නිසාද? අවිද්‍යාව පිළිබඳව මේ සාකච්ඡාවෙන් ඔබේ දැනුම ඔබේ තිබිච්ච ප්‍රමාණයට වඩා විශාල පුළුල් තලයකට ගෙන යන්නට මේ තුලින් හැකියාව ලැබෙනවා. ඉතින් අපි අද කල්පනා කළා කතා කරන්නට අවිද්‍යාව කොහොමද සංයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. කසප හාමුදුරනේ අවිද්‍යාව සංයෝජනයක් කියලා කතා කරනකොට සංයෝජන ධර්ම පිළිබඳව අපිට කතා කරන්න සිද්ධ වෙනවා. අපි සංයෝජන කියන්නේ කුමක්ද කියන තැන ඉඳලම මේ සාකච්ඡාව පටන් අරගමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. සංයෝජන ධර්ම දිහා අපි බලනකොට මේ සංයෝජන කියන වචනය අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. සංයෝජන කියලා කියන්නේ මේ බැඳීමක් කියන එක නැතිනම් එකට යෙදවීමක් කියන අර්ථයෙන්. එතකොට බැඳිලා ගෙතිලා පවතින දෙයක්. ඒ බැඳී පවතින ධර්මයන් පිළිබඳව දස සංයෝජන හැටියට අපි කතා කරනවා. ඒ සංයෝජන ප්‍රධාන ලෙස සංයෝජන 10ක් හැටියට. එතකොට ඒ සංයෝජනයන් පිළිබඳව කතා කරනකොට ඒ අතර මේ අවිද්‍යාවට සංයෝජනයක් කියලා කියනවා, බැඳුමක් කියලා. මොකද මුළු තුන් ලෝකයටම බැඳලා තියන්නට හේතු වෙන ප්‍රධානම දෙයක් බවට අවිද්‍යාව පත් වෙනවා. විශේෂයෙන්ම අපි දස සංයෝජනයන් දිහා බලනකොට අනිකුත් හැම සංයෝජනයක්ම ඒ අවකාශයන්ට බැඳී පවතිනකොට මේ අවිද්‍යාව කියන එක ඒ හැම දෙයකටම හේතුවක් බවට පත් වෙනවා අවිද්‍යාව සංයෝජන ධර්මයක් විදිහට. එතකොට මේ බැඳීම කියන දේ එමත් නැතිනම් බන්ධනය කියන දේ සත්වයාට බොහොම අහිත පිනිස පවතින ධර්මයක්. ඒ කියන්නේ බන්ධනයක් කියන එක අපි දන්නවා යම් බැඳුමකින් බැඳුනට පස්සේ ඔහුට ඒ ප්‍රදේශය ඒ භූමිය ඉක්මවා යන්නට බැරි වෙනවා. එතකොට අර හරකෙක්ව ගැට ගහලා තිබුණොත් එහෙම ඒ හරකට ඒ ලණුවේ දිගට විතරයි යන්න පුළුවන්කම තියෙන්නේ. බැඳුමේ දිගට විතරයි යන්න පුළුවන්කම තියෙන්නේ.
අන්න ඒ වගේ සංයෝජන ධර්මයේ පවතින්නේ යම් සීමාවකටද ඒ සීමාව ඇතුළත රැඳී සිටින්නට ඔහුට සිද්ධ වෙනවා. මොකද ඔහුගේ සංයෝජනය බලවත් දෙයක් වන නිසා. ඒ බැඳුම තියෙන සීමාව ඇතුළත භූමීන්ගේ තමයි ඔහුට සැරිසරන්නට සිද්ධ වෙන්නේ. එතකොට මේ දස සංයෝජන ධර්මයන්ගෙන් අපි පළවෙනිම සංයෝජන ධර්මයේ හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ කාමරාග සංයෝජනය. එතකොට කාමරාග සංයෝජනය කාම භූමිය අනුව ගියපු සත්වයන්ට ප්‍රධානම සංයෝජන ධර්මය. රූපය අනුව ගියපු රූපය පරියාපන්නව තියෙන කාම ධාතුවේ සත්වයන් මේ කාමය අනුව තමයි ජීවිතේ පවත්වන්නේ. මේ පිළිබඳව මනවින් විග්‍රහ කොට දක්වනවා තත්තකතමං කාමරාග සංයෝජන. මොකද්ද මේ කාමරාග සංයෝජනය කියලා කියන්නේ? යෝ කාමේසු කාමච්ඡන්தோ කාමරාගෝ කාමනන්දි කාමතණ්හා කාමසිනේහෝ කාම පරිලාහෝ කාම මුච්ඡා කාමජ්ජෝසානං කියන වචන ටිකෙන්. එතකොට මේ කාමය කෙරෙහි යම් ඡන්දයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම්, ඒ වගේම කාමයේ පිළිබඳව යම් කැමැති වෙන ඇලෙන කමක් තියෙනවා නම්, ඒ කියන්නේ රාග වශයෙන් එතන සතුටු වෙන ස්වභාවයක් තියෙනවා නම්, ඒ වගේම නන්දිය යම් නන්දි සහගත ස්වභාවයක් තියෙනවා නම්, තණ්හා සහගත ස්වභාවයක් තියෙනවා නම්, ස්නේහ සහගත ස්වභාවයක්, ඒ වගේම කාමය අනුව ඇති කරගන්න දාහයක්, පරිලාහ සහගත ස්වභාවයක් තියෙනවා නම්, කාමයේහි යම් මුසපත් වන බවක් තියෙනවා නම්, ඒ වගේම කාමජ්ජෝසානං කියලා කියනවා කාමයේ කෙරෙහි බැසගෙන පවතින බවක් තියෙනවා නම් ඉදං උච්චති කාමරාග සංයෝජන. මේක තමයි කාමරාග සංයෝජනය කියලා කියන්නේ. ඒකට මේ කාමරාග සංයෝජනය පිළිබඳව කතා කරනකොට මේ බැඳුම අපිට ප්‍රධානව කතා කිරීමේදී අපිට කාමය පවත්වන්නේ කුමන ධර්මයන් විශේෂයිද? ඒ ධර්මයන් විශේෂයි සංයෝජන ධර්මයක් අපි පවත්වන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි තේරුම් අරගෙන සිටීම වැදගත් වෙනවා. එතකොට අපිට ලැබෙනවා මේ කාමරාග සංයෝජනය අපි පවත්වන්නේ කාම ගුණ ධර්මයන් පිළිබඳව. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම ගුණ ධර්මයන් පිළිබඳව තමයි මේ කාමරාග සංයෝජනේ පවතින්නේ. ඒකට කාම ගුණ එකක්, කාමරාග සංයෝජනය තවත් එකක්. කොයි වෙලාවකවත් මේ දෙක එකක් බවට පත් වෙන්නේ නැහැ. දැන් අපි කාමරාග සංයෝජනය කියන එකෙන් හඳුන්වන්නේ අපේ හිතේ යම් රූපේ පිළිබඳ ආස්වාද ජනක ඒ පිළිබඳව බැසගෙන පවතින අදහසක් තියෙනවා නම් අන්න ඒක තමයි කාමරාග සංයෝජනයේ තියෙන ලක්ෂණය. කියන්නේ ඔබේ ජීවිතය තුළ ඔබට සතුටු වෙන්න පුළුවන් අරමුණු, සතුටු වෙන්න පුළුවන් රූප බාහිර ලෝකයේ තුල තියෙනවා. එතකොට ඒ ලස්සනට විඳින්න පුළුවන් රූප කියලා ඔබ ඇසුරු කරන තැනක තියෙන්නේ කාමරාග සංයෝජනය තමයි. ඒ වගේම ඔබ කැමති මිහිරි ශබ්ද ඔබට අහන්න පුළුවන්කම තියෙනවා. ඒ ශබ්ද අහන තැනක ඒ තියෙන කාමරාග සංයෝජනයේ ශබ්දයේ කෙරෙහි නැවත නැවත කැමති වෙන ස්වභාවය. ඒ වගේම ඔබ බොහොම ප්‍රිය කරන ඔබේ හිත පිනා යන්නට පුළුවන් ගතියක් තියෙනවායි කියලා ඔබ හිතන සුවඳවල් ලෝකේ තියෙනවා. අන්න ඒ බඳු සුවඳවල් පිළිබඳව ඔබේ හිතේ තියෙන කැමැත්ත තමයි සංයෝජන ධර්මයක් කියලා කියන්නේ කාමරාග සංයෝජනය. එතකොට ඒ වගේම රස ස්පර්ශ ධර්මිනුත් ඒ විදිහටයි. එතකොට අපේ සාමාන්‍යයෙන් රූපය අනුව ජීවත් වෙන මේ සත්වයාගේ ස්වභාවය තමයි මේ කාමරාග සංයෝජනය සහ මේ කාමය නැති කාම ගුණ පිළිබඳව තියෙන අනෝබෝධය. ඒ නිසා කාමරාග සංයෝජනයේහි ලක්ෂණය මේ බැඳුම කියන එක දකින්න ඔහු ආස්වාද ජනක බව රූපේ පැත්තේ. ඒ නිසා තමයි ඔහු රූපයේහි බැඳී පවතින්නේ මේ කාමරාග සංයෝජනය. මොකද ඔහු කාමය දකිනවා තමන්ගේ හිතේ තියෙන දේ හැටියට නොදක බාහිර රූපයට අයිති දේ විදිහට. අන්න ඒ විදිහට දකිනකොට ඔහුගේ සංයෝජනයේ බැඳුම පවතිනවා අර රූපය ඇසුරු කරගෙන. මොකද ඔහුට වින්දනය ලබා ගැනීම සඳහා අර රූපය අවශ්‍යයි. දැන් දරුවා කියලා අපි ආදරය කරන ඒ අපි හිතන සංකල්පමය වශයෙන් අදහස් කරන දේ අපිට හිතනකොටම පේන්නේ මේ ඉන්නේ දරුවම තමයි කියලා.
එතකොට අපි ආදරය කරන්නේ දරුවට ආදරෙයි කියලා අර බාහිර සතර මහා ධාතු සහ උපාදාය රූපයන් නිසා අපිට පෙනෙන ඒ රූපයට තමයි අපි දරුවා කියලා හිතන්නේ. දරුවා කියලා කල්පනා කරන්නේ. එතකොට ඒ දරුවා කියලා ඇලෙනකම කෙනකෙනාගේ ආධ්‍යාත්මික වශයෙන් තිබුණ දේ එහි ලක්ෂණය ඔහු විසින් රූපයට අයිති කියලා කල්පනා කරනවා. ඒ රූපයට අයිති කියලා කල්පනා කළාට පස්සේ දැන් අපිට දරුවා විඳින්න නම් ඒක සංකල්පයේ වශයෙන් විතරක් හරියන්නේ නෑ දැන්. ඒකට අපිට අර සතර මහා ධාතු රූපේම තියෙන්නට ඕනේ. දැන් මහා භූත රූපේ වෙනස් වුණොත් දැන් මේ සංකල්පේ පවත්වන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි සංකල්පේ පවත්තලා තියෙන්නේ අර මහා භූත රූපේ ආරම්භය. දැන් සතර මහා ධාතු රූපේ බිඳිලා යනකොට අනේ මගේ දරුවා ලෙඩ වුණා, මගේ දරුවා මැරුණා කියලා ඔන්න කෙනකෙනාට කෙනකෙනාගේ ජීවිතය තුළ දුක උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක හරි බොහොම තේරුම් ගන්න අවශ්‍යම තැනක් ඒ සංකල්පය නිසා. එහෙම නැතිනම් මේ තමන්ගේ හිතේ ඇති කරගත්ත කාමය කියන දේ බාහිර රූපෙට තියලා බැඳලා පස්සේ ඔහුට රූපේ කෙරෙහි පවතින කාමරාග සංයෝජන නැමැති බැඳුම හැදිලා තියෙනවා. එතකොට කාමරාග සංයෝජන නැමැති බැඳුම හැදුනට පස්සේ ඒ කෙනාට නැති වෙලා යන්නේ රූපේ නැති වෙනකොට තමන් කැමති දේ නැතිවීම නිසා එන දුක ඔහුට විඳින්නට සිද්ධ වෙනවා. එතකොට මේ කැමති දේ නැති වෙන නිසා එන දුක විඳින්න වෙනකොට දරුවා මැරුණු නිසා එන දුක ඒ දෙමව්පියෙකුට විඳින්න වෙන අවස්ථාවක් තමයි අපි හදාගෙන තියෙන්නේ, සකස් කරගෙන තියෙන්නේ. ඇත්තටම මේ දුක උපද්දගත්තේ කවදාවත් සතර මහා ධාතු රූපය වෙනස් වුන නිසා නෙමෙයි. සතර මහා ධාතු රූපය වෙනස් වුණා කියලා අපේ ජීවිතේට දුක එන්නේ නැහැ. හැබැයි සතර මහා ධාතු රූපය පිළිබඳව අපි ඇති කරගත්ත අර කාම සංකල්පනාව නැවත පවත්වන්නට බෑ කියලා අපිට පේනකොට අන්න එතනදී තමයි අපිට දුක කියන දේ හදාගන්න පුළුවන්කම තියෙන්නේ. අර තමන්ගේ හිතේ පවතින සංකල්පනාවට බාහිර රූපේ උපකාර වෙන්නේ නැත්නම් අන්න එතනදී දුක කියන දේ උපදිනවා. අර බුදුරජාණන් වහන්සේ ළඟට එක බමුණෙක් ඇවිල්ලා දුක පිළිබඳව ප්‍රශ්නයක් අහන වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ බමුණට බොහෝ කරුණු කාරණා පැහැදිලි කරලා දෙනවා. එකෙන් එක කාරණයක් තමයි මේ බමුණගේ බිරිඳට ඔබට බමුණගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ ඔබට ඔබේ බිරිඳ ලෙඩ වුණා හරි මරණයටපත් වුණා හෝ මරණ මාත්‍ර දුකකටපත් වුණා කියලා දැනගන්න ලැබුණොත් ඔබට මොන වගේ හැඟීමක් හිතෙයිද? එතකොට කියනවා ස්වාමීනි මට මහා දුකක් වෙහසක් දැනේ මගේ ජීවිතේනුත් ඇති වැඩක් නැහැ මට මහා ඒක හරි දුකක් මට වේදනාවක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා බමුණගෙන්. හොඳයි බමුණ ඔබට යම්කිසි කලෙක ඔබේ බිරිඳ හම්බ වෙන්න කලින් ඔබ දැනගන්න කලින් ඒ තැනැත්තිය මැරුණා නම් මරණ මාත්‍ර දුකකට හෝපත් වුණා නම් ඔබට ඒද දුකක් එනවද කියලා අහනවා. එතකොට බමුණ කියනවා ස්වාමීනි මට දුකක් කොහොම එන්නද මම මේ තැනැත්තියව දන්නේවත් නැහැ කියලා. එතකොට දැන් මේ කාරණාව තුළ අපිට පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි රූපය නැතිවීම කියන එකම කාරණාව පදනම් කරගෙන නෙමෙයි කෙනකෙනාගේ సంతාණයට හිතට දුකක් පැමිණෙන්නේ. නැති වෙන රූපය ආරම්භය තමන්ගේ හිතේ ජනිත කරගත්ත කැමැත්ත කියන දේ ඒ රූපයට අයිති දෙයක් කියලා හිතලා ඒ රූපේ පැත්ත රැකගන්න උත්සාහවත් වෙන කෙනෙකුට නැති වෙලා යන රූපේ නැති වෙනකොට දැන් මේ සංකල්පනාව එහෙට දාන්න පැත්ත ඇත්තේ නැති වෙනවා. අන්නේ නැතිවීම නිසා ඔහුට ජීවිතේ දැන් දුක කියන දේ උරුම කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ සංකල්පනාව වෙනස් කරගෙන කාමයේ කියන දේ හිත පැත්තෙන් ඉවත් කරගත්තොත් ඉවත් කරගත්ත කෙනාට රූපය මොන මට්ටමකටපත් උනත් ඔහුගේ ජීවිතේට දුක කියන දේ ලැබෙන්නේ නැහැ. මොකද ඔහු සංකල්පනාවක් විදිහට නිවැරදිව ඒක දකින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා අපිට පේනවා මේ කාමරාග සංයෝජනයයි කියලා කියනකොට කැමැති වෙන බව සහ ඇලෙන බව කියන මේ සංයෝජනය පවත්වන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකත් එක්ක. ඒක ඒ විදිහට පවත්වන්න පුළුවන්කම තිබිලා තියෙන්නේ. කාම ගුණ ටික දන්නෙත් නැහැ. කාමය නැමැති සංකල්පනාව දන්නෙත් නැහැ. මේ දෙකම එකතු කරගත්ත තැනක තියෙන බන්ධනයක් විදිහට තමයි මේ කාමරාග සංයෝජනය ඇති කරගෙන තියෙන්නේ. එතකොට මේ කාමරාග සංයෝජනය ඔබට අද ප්‍රධාන වශයෙන්ම දැනෙන ප්‍රධාන වශයෙන්ම පිහිටා සිටින මට්ටමක තියෙන සංයෝජන ධර්මයක්. මොකද ඒ කාමරාග සංයෝජනයේ තියෙන නිසා තමයි
කාම ධාතුව ඇසුරු කරගෙන ඔබ ජීවිතේ ජීවත් කරවන්නේ. රූපයක් දිහා බලලා මේ මගේ දරුවෙක්, මේ මගේ යාන වාහනේ, මේ ඉඩකඩම කියලා ඔබ කල්පනා කරන මාත්‍රය භවයේ ගැට ගසාලන්නට තරම් සංයෝජනයක් වෙලා තියෙනවාද කියලා ඇතැම් විට ඔබ කල්පනා කරන්න නැතුව ඇති. නමුත් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය පිළිබඳව. මේ මනුෂ්‍ය ජීවිතයක් ගෙවනකොට ඇහැ කන දිව නාසය ශරීරය මේවා පරිහරණය කරමින් දේවල් දිහා බලමින් විවිධ ආකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් තෘෂ්ණාව ආශාව පෝෂණය කරමින් මේ ගත කරන ජීවිත තුල නොදැනුවත්වම සංයෝජන ධර්ම කොච්චර ගොඩ නැගිලා තියෙනවද කියලා. ගවයෙකුට රැහැනින් බැඳලා තිබුණාම නිදහසක් නැහැ වගේ භවයේ නිදහසක් නම් ලබන්න වෙන්නේ නැහැ මේ සංයෝජන ධර්මත් එක්ක. ඉතින් අපේ ගෞරවනීය කස්සප හාමුදුරන් වහන්සේ පැහැදිලි කළ ආකාරයට යථාර්ථ වශයෙන් සතර මහා භූත පවතින ධර්මයන් පිළිබඳව සත්වයෝ පුද්ගලයෝ ආදි වශයෙන් කල්පනා කිරීම නිසා මේ සංයෝජන ධර්ම ගොඩනගෙන ආකාරයයි උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. මම හිතන්නේ ඔබට ඊ타ත්ම වැදගත් දෙයක් මෙය ඔබ නිකම් පසු කර යන්නට එපා. නැවත ආවර්ජනය කරලා බලන්න. අපේ ජීවිත තුලින්ම සිද්ධවන වරදක් නේද මේ වරද අපි කොතනකදී හෝ නිවැරදි කරගත යුතුයි නේද මේ සංසාර බන්ධනයෙන් නිදහස් වන්නට නම් කියන එක ඔබ නැවත වතාවක් සිහිපත් කරන්නට ඕන. කස්සප හාමුදුරනේ අපි කාමරාග සංයෝජනය පිළිබඳව කතා කළේ. ඒත් එක්කම අපිට හම්බ වෙනවා පටිඝ සංයෝජනය පිළිබඳව. අපි කොහොමද මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ? පටිඝ සංයෝජනය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ පටිඝය කියනකොට අපි දන්නවා මේ ගැටීම කියන බවයි. එතකොට මේ ගැටෙන බව කියන එකත් සංයෝජන ධර්මයක් නැතිනම් බැඳුමක් සසරට බැඳ තබන්නට පුළුවන් දෙයක් තමයි පටිඝය කියලා කියන්නේ. එතකොට මේ කාමරාගය හා සමානවම පටිඝ සංයෝජනයත් මේ රූපය අනුව ජීවත් වෙන පුද්ගලයන් විසින් රූපය අනුව තමයි පවත්වන්නට පුරුදු වෙලා තියෙන්නේ. දැන් කාමරාගය සහ පටිඝය කියන තැනදී මේ තව විදිහකින් කිව්වොත් මේ ඇලීම සහ ගැටීම කියන කාරණා දෙක තමයි අපි අපේ ජීවිතය තුළ ප්‍රධාන ලෙස අත්විඳින කාරණාවන් බවට පත් වෙන්නේ. අපි හොඳයි කියලා යමක් පෙන්වා දෙනකොට හොඳයි කියලා පෙන්වලා දෙන එකේ ඇලෙනවා. යමක් හොඳ නෑ කියලා දකිනකොට හොඳ නෑ කියලා හිතන දේ කෙනෙක් ගැටෙනවා. එතකොට මේ ඇලීම සහ ගැටීම කියන එක කෙනකෙනාට සාපේක්ෂව ලෝකේ ඇසුරු කරන්නට පුරුදු වෙනවා. එතකොට කෙනෙක් කැමති ගීතයට තව කෙනෙක් අකමැති වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඇලීම සහ ගැටීම කියන එක ලෝකේ පැවැත්ම. Taman අකමැති දේ ගැටීම් සහිත මනසක් තියෙන බව ඒ ගැටීම දකින්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකේ තිබිලා එනවා කියලා ඒ දකින්න නිසා ඔබ උත්සාහවත් වෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික පැත්තකින් තියලා මේ ගැටීම කියන දේ නතර කරගන්න. එහෙමත් නැතිනම් අකමැති දේ ලැබීම කියන දුක නැති කරගන්නට උත්සාහවත් වෙනවා. එතකොට මේ පටිඝය කියන එක සංයෝජන ධර්මයක්, බැඳුමක්, බන්ධනයක්, සසරට ඇද බැඳ තබලා තියෙන දෙයක්. එතකොට මේ පටිඝ සංයෝජනයේ පිළිබඳව මේ බොහොම පැහැදිලි විග්‍රහයක් දැක්වෙනවා. අනත්තම්මේ අචරීති අඝාතෝ ජායති, අනත්තම්මේ චරතිති අඝාතෝ ජායති, අනත්තම්මේ චරිස්සතිති අඝාතෝ ජායති. කියන්නේ දැන් අනත්තම්මේ අචරීති අඝාතෝ ජායති කියලා කියන්නේ මට අනර්ථයේ පිනිස හැසිරුණා. මේ දස අඝාත වස්තු කියලා කියනවා. එතකොට මේ අනර්ථයේ පිනිස මට හැසිරුණා කියනකොට යම්කිසි කෙනෙකු මට අනර්ථයේ පිනිස කටයුතු කළා. මීට පෙර මට අහිත පිනිස මට කරදර කිරීම පිනිස මේ පුද්ගලයා මට වැඩ කරලා තියෙනවා. එතකොට ඒ අතීතයේදී අනර්ථයේ පිනිස වැඩ කළා කියලා හිතේ ඇති වෙන අමනාප බවක්, තරහ ගතියක් ඇති වෙනවා. ඊට පස්සේ අනත්තම්මේ චරතිති අඝාතෝ ජායති. එක්ක අතීතේ හැසිරුණා. එහෙම නැත්නම් දැන් වර්තමානයේ තුල මේ කෙනා මට අනර්ථයක් සිද්ධ කිරීම සඳහා උත්සාහවත් වෙන කෙනෙක්. ඒ වගේම අනත්තම්මේ චරිස්සතිති. සමහර විට තාම අනර්ථයක් සිද්ධ කරලා නැහැ මේ පුද්ගලයා මට අනාගතයේ කරදරයක් සිද්ධ කරයි, මට අනර්ථයක් සිද්ධ කරයි කියලා අඝාතෝ ජායති. හිතේ ඇති වෙනවා තරහ, අමනාප සහගත වෛරී සිතුවිලි ඇති වෙනවා. ඒක Tamanට නැත්තම් පියස්ස මේ මනාපස්ස අනත්තං අචරි. එතකොට මගේ ප්‍රියමනාප පුද්ගලයෙකුට මේ කෙනා අනර්ථයක් සිද්ධ කළා. එහෙමත් නැතිනම් ප්‍රියමනාප පුද්ගලයෙකුට මොහු අනර්ථයක් මේ වර්තමානයේ සිද්ධ කරනවා.
එහෙම නැතිනම් ප්‍රියමනාප පුද්ගලයෙකුට අනාගතයට කරදරයක් මෙයා කරනවා. මම කැමති මගේ දරුවට හෝ මගේ ඥාතියෙකුට හෝ හිත මිතුරෙකුට හෝ කාට හරි අනර්ථයක් සිද්ධ කරනවා අනාගතයට කියලා හිතේ පටිගයක් ද්වේෂයක් ඇති කරගන්නවා. ඊට පස්සේ අප්‍යස්ස මේ අමනාපස්ස අත්තං අචරි. එහෙම නැත්නම් දැන් තමාන්ට මොකක්වත් කරයි කියලා හිතන්නේ නැහැ. හැබැයි මගෙත් එක්ක අමනාප පුද්ගලයාට එකතුයි මෙයා බොහොම කැමති. එයත් එක්ක එකතු වෙලා මෙයා බොහොම සුහදව කටයුතු කරනවා කියලා කෙනෙකුගේ හිතේ අමනාපයක් තියෙනවා. ඒ වගේම ඒ කෙනා අතීතේ තිබුණා එහෙම නැතිනම් වර්තමානයේ තියෙනවා. එහෙම නැතිනම් අනාගතයට ඇති කර ගන්නවා කියලා කෙනෙකුගේ හිතේ ඇති කර ගන්නවා ද්වේෂ සහගත, පටිඝ සහගත හැඟීමක්. එහෙමත් නැතිනම් මේ අට්ඨානේවා පන අඝාතෝ ජායති අස්ථානේහි හෝ අඝාතයක් ඇති කර ගන්නවා. අස්ථානේ හෝ අඝාතයක් ඇති කර ගන්නවා කියලා කියන්නේ දැන් අපි යනකොට අපේ කකුල හැප්පෙනවා දොරක හරි බිත්තියක හරි. එතකොට බොහොම තරහක් සිතුවිල්ලක් ඇති වෙනවා මේ මොකද්ද කියලා. සමහර වෙලාවට අර මේ පොඩි ළමයින්ටත් මේක ඌරුවක් විදිහට පුරුද්දක් විදිහට කරනවා මේ අර හැප්පුණට පස්සේ හැප්පුණ දෙයට ගහලා එහෙම නලවන්නත් හදනවානේ. අන්න ඒ වගේ මේ අස්ථානයේහි ඇති කරගන්නවා සමහර කෙනෙක් ගැටීම්. එතන ගැටෙන්නට තියෙන දෙයක් නෙමෙයි. නමුත් අස්ථානයේහි ඇති කරගන්නවා ඒ වගේ ගැටෙන ලක්ෂණ. ඒක ජීවිතයේ ඕන අවස්ථාවක වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ එදිනෙදා ජීවිතය තුළ හැම ගොඩක් තැන්වලදී ඇති කරගන්නේ ඇත්තටම මේ අස්ථානයේහි ඇති කරගන්න අඝාතය කියන දේ. එතකොට මෙන්න මේ විදිහට යෝ ඒව රූපෝ චිත්තස් අඝාතෝ පටිඝාතෝ පටිඝං පටිවිරෝධෝ කෝපෝ පකෝපෝ සම්පකෝපෝ දෝසෝ පදෝසෝ. එතකොට වචන සමුදායකින් මේක හඳුන්වනවා. මේ සිතේ යම් කිසි විදිහකින් ඇති කරගත්ත අර හිතේ පවතින වෛරී සහගත බවක් තියෙනවා නම් හිතේ බැඳගත් මේ අමනාප සහගත බවක් තියෙනවා නම් ඒ වගේම ගැටීම් සහගත ස්වභාවයක් තියෙනවා නම් ඒ වගේම විරෝධී ලක්ෂණයක් තියෙනවා නම් මේක එපා මට අනවශ්‍යයි කියන තැනකින් යම් ලක්ෂණයක් තියෙනවා නම් කෝපෝ පකෝපෝ කෝපී වෙන බවක් ප්‍රකෝපයක් ඒ වගේම හාත්පස ඇති කරගත්තා වූ කෝපයක් ද්වේෂයක් ඒ වගේම බොහොම තදට ඇති කරගත්ත දැඩි ද්වේෂ සහගත ස්වභාවයක් වචන සමුදායකින් මේ විදිහට මේ සම්පදෝසෝ චිත්තස්ස ව්‍යාපත්ති මනෝපදේශෝ කෝදෝ කුජ්ජනා කුජ්ජිතත්තං මේ විදිහට මේ හිතෙහි පවත්නා ද්වේෂ සහගත ස්වභාවයක් කිපෙන බවක් ඒ වගේම මේ කිපෙන ලක්ෂණයක් කිපෙන අයුරක් තියෙනවා නම් ද්වේෂ සහගත ස්වභාවයක් ඒ වගේම හිත දූෂිත වන ආකාරයක් හිත දූෂිත වන ආකාරයෙන් දක්වන බවක් තියෙනවා නම් මේ විදිහට මේ වචන සමුදායකින් ව්‍යාපත්ති ව්‍යාපජ්ජනා ව්‍යාපජ්ජිතත්තං විරෝධෝ පටිවිරෝධෝ චණ්ඩික්ඛං අසුරෝපෝ අනත්තමනතා චිත්තස්ස ඉදං උච්චති පටිඝ සංයෝජන. ඒකට මේ විදිහට වචන සමුදායකින්ම හඳුන්වන්නේ කොටින්ම කියනවා නම් හිතේ ඇති මේ අමනාප ගැටෙන ස්වභාවය. ඔබ යම් දෙයකට කැමති නෑ කියලා කියනවා නම් අන්නේ කැමති නෑ කියලා කියන ස්වභාවය. යටත් පිරිසෙන් මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ අමනාප සහගත ස්වභාවයෙන් අපි එක දිශාවක් දිහා බලාගෙන ඉඳලා දැන් මේක ඇති කියන හැඟීමෙන් අනිත් පැත්ත බැලුවත් ඒකත් පටිඝ සංයෝජනයක් විදිහට ඒකත් බන්ධනයක් තමයි. එතකොට එක පැත්තකින් අනුසේ ධර්මයක් බවට පත් වෙනවා තව පැත්තකින් බන්ධනයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ සමූහයකින් මේ හඳුන්වන්නේ හිතේ පවතින මේ ගැටීම් සහගත ස්වභාවය. අපේ ජීවිතය තුළ අපිට පුද්ගලයන් ප්‍රතිබද්ධව ඇති කරගත්ත ගැටීම් සහගත ස්වභාවයන් තියෙනවා. අපි ලෝකයේ අපිට අමනාප පුද්ගලයන් ඉන්නවා. අපි අකමැති පුද්ගලයන්. එතකොට ඒ අකමැති බව කුමක් නිසාද කියලා බැලුවාම අර කතා කරපු අර අඝාත වස්තුන්ගෙන් එකක් මට අනර්ථය හෝ මට කැමති කෙනෙකුට අනර්ථ හෝ කළා කරන අනාගතයට කරනවා කියලා ඇති කරගත්ත බවකින්. එහෙම නැතිනම් සමහර වෙලාවට එහෙම කිසිම දෙයක් නැතුව තව කෙනෙකුට අමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඒකට කියන්නේ අස්ථානයේ ඇති කරගත්ත කිපෙන බව කියන එක. ඒකට මෙන්න මේ දස අඝාත වස්තුව කියන එක ඔබේ ජීවිතයේ ඔබ අකමැත්ත ප්‍රකාශ කරන හැම තැනකම ඇසුරු වෙන දෙයක්. එතකොට ඒක සංයෝජනයක් කියලා කියන්නේ ඒක බැඳුමක් කියලා කියන්නේ ඒ අකමැත්ත ඇති කරගන්න ඔබ හැම මොහොතකම වගේ රූපය හා ප්‍රතිබද්ධව තමයි මේ බැඳුම පවත්වන්නේ.
ඒ කියන්නේ බාහිර ඔබට මේ ද්වේෂය පැවැත්වීම සඳහා දෙයක් හම්බ වෙනවා. ඉන්න පුද්ගලයෙකු පිළිබඳව ඔබේ හිතේ අකමැත්ත ජනිත වෙනවා. ඒ වගේම තියෙන වස්තුව පිළිබඳව තියෙන එළියේ තියෙන දෙයක් පිළිබඳව ඔබේ හිතේ අකමැත්ත උපදිනවා. එතකොට Tamanට පේන්නේ නැහැ හිතේ සංකල්පමය වශයෙන් ඇති කරගත්ත අකමැත්ත කියන බව පේන්නේ නැහැ. Tamanට පේන්නේ හිතේ ඇති වුණු අකමැත්ත කියන ලක්ෂණය බාහිර රූපේට ඇති දෙයක් විදිහට. දැන් අමිහිරි ශබ්දයක් ඇහෙනකොට අපි කියනවා මේ අමිහිරි බව අකමැති බව කොහෙද තියෙන්නේ කියලා අහුවොත් එහෙම ඒකේ ශබ්දෙම තමයි අමිහිරි. අපි අහන්න අකමැති ගීතයක් ඇහුනොත් එහෙම අපි හිතන්නේ ගීතේ තමයි වරද තියෙන්නේ කියලා. නැතිනම් ඒ ශබ්දේ තමයි වරද තියෙන්නේ කියලා. හිතන නිසා අපි උත්සාහවත් වෙන දේ තමයි හැම වෙලාවකදීම අර ශබ්දේ දුරු කරන්න, ශබ්දේ නතර කරන්න පුළුවන් නම් අපි උත්සාහවත් වෙනවා ශබ්දේ නතර කරලා මේකෙන් විසඳුමක් ලබා ගැනීමට නැතිනම් මෙතනින් නිදහස් වෙන්න අපි කල්පනා කරනවා. මේක තමයි පෘථජ්ජන මානසික මට්ටම. මේක තමයි සංයෝජන ධර්මයක් කියලා කියන්නේ. මොකද ඔහුට හැමදාම හැප්පෙන්න තියෙන්නේ අර බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මතා ටික. එක්කෝ ඒකට කැමති වෙලා ඒ දේවල් හොයාගෙන යන්න පුළුවන්. එතකොට එයා කාමරාග සංයෝජනයෙන් බැඳිලා තියෙනවා. එහෙමත් නැතිනම් එයාට ඒ දේවල් එපා කියලා ඒ දේවල් ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒකට කියනවා පටිඝ සංයෝජනය කියලා. එතකොට ඇලුනත් වැරදි ඒකේ ගැටුණත් වැරදි කොහෙන් ගියත් මේ වරදින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව තමයි අර ස්කන්ධ ධර්මතා ටික පිරිසිඳ නොදන්නාකම නිසා ඔබට හැම වෙලාවකදීම ඒ දේ පවතින දෙයක් හැටියට හම්බෙලා තමයි පවතින දෙයට එක්ක ඇලෙන්නේ, පවතින දෙයට එක්ක ගැටෙන්නේ. ඇලීම සහ ගැටීම කියන මේ දෙකම ඒ නිසා සසරේ ඔබව බැඳලා තියන්න පුළුවන් සංයෝජන ධර්මයක්. ඒක බැඳුමක් කියලා කියනවා. ඒ නිසා මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ අපිට ඇති වෙන හැම දෙයක්ම පාහේ බොහෝ විට ඇති වෙන්නේ කැමැති අකමැති සහගත අරමුණු. ඒකට කැමැති අකමැති සහගත දේවල් තුළ අපි කොච්චරනම් දවසට නිමිති සමුදායක් ඇසුරු කරනවද අපිව සසරට ඇඳ බැඳ තබන්නට පුළුවන් නිමිති සමුදායක්. ඒ සමහර වෙලාවට අපි පැයක් දෙකක් භාවනා කරලා එහෙමත් නැතිනම් අපි ටික වෙලාවක් යම් මානසිකාරයක් පවත්තලා අපි ජීවිතේ පුරාවටම මහා ප්‍රවාහයක් වගේ එන මේක හිඳලා මේක නතර කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඒක එච්චරම ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒකට දැඩි වීරයක්, දැඩි නුවණක් තියෙන්නට අවශ්‍යයි මේ සංයෝජනයන් ප්‍රහාණය කරලා දාන්නට. ගෙදර දොරේ ජීවත් වෙනකොට දරුවොත් එක්ක ස්වාමියා බිරිඳ එක්ක ජීවත් වෙනකොට ඒ කටයුතුත් එක්ක කොයිතරම් ජීවිතේ ඇලීම් ගැටීම් ඇති වෙනවද? ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ රැකියාවට ගියාට පස්සේ සමාජයට ඔබ මුහුණ දෙනකොට ඒ දේවල් එක කොයිතරම්නම් හිතේ ඇලීම සහ ගැටීම කියන දෙක ඇති වෙනවද? ඉතින් ඔබ ඔබේ ජීවිකාව ගෙවනවා කියලා ඔබ කල්පනා කරන්නේ. නමුත් දන්නේම නැහැ ඇලීම ගැටීම කියන මේ දෙකත් එක්ක සංයෝජන ධර්මයි ඔබ දියුණු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. සසරට වැටෙන එක පුදුමයක් නන් නෙමෙයි. අනේ ඒ නිසා මෙහිදී අපේ කසපහඳුර හරි වටින තැනක් පැහැදිලි කළා. මේ ඇලීම ගැටීම කියන එක හිතුව මාත්‍රයෙන්ම නැති කරගන්න පුළුවන් කමකුත් නැහැ. මේකට යම්කිසි ප්‍රතිපදාවක් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ මනාකොටම මේ ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ඒ ප්‍රතිපදාව කුමක්දයි හරියට තේරුම් අරගෙන එහි ගමන් කරන එක. විශේෂයෙන්ම මේ හිත ඇලෙනවා ගැටෙනවා කියන එක කසපහඳුරනේ මේකෙන් නිදහස් වෙනවා කියන එක සාමාන්‍ය සමාජයේ දිහා බලනකොට ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. නමුත් නොකල යුතු දෙයක් නෙමෙයි, කෙසේ හෝ කරගත යුතු ධර්මයක්. මේ සංයෝජන දෙක ගැන කතා කරනකොට මෙතනින් එහාට අපිට හම්බ වෙනවා මාන සංයෝජනය කියන එක. මානය කියනකොට මේ සමස්ත සත්ව ප්‍රජාව තුළම පැතිරලා තියෙන ධර්මයක්. පුදුන් සත්‍චිත්ත සංතානයන් තුළ. කසපහඳුර අපි කොහොමද මානය සංයෝජනයක් හැටියට අපි හඳුනාගන්නේ? ඇත්තටම මේ මානය කියන එක බොහොම පැතිරිලා තියෙන සංයෝජනයක් කියන එක බොහොම පැහැදිලිම දෙයක්. මොකද දැන් අපිට කාමරාග සංයෝජනය සහ පටිඝ සංයෝජනය කියන එක අනාගාමි මාර්ගයෙන් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ මාන සංයෝජනය එතනින් දුරු කරන්න පුළුවන් කමක් නැත්තේ. අරිහත් මාර්ගයෙන්ම තමයි මාන සංයෝජනය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ මානය කියලා කියන්නේ කෙනකෙනාගේ මනස තුළ පවත්වන ඒ ඇති කරගන්න මනෝභාවයක්. එහෙමත් නැතිනම් තමා පිළිබඳව ඇති එක මිම්මක්.
එතකොට මේ තමන් පිළිබඳව ඇති මැනීම එහෙමත් නැත්නම් තමන් පිළිබඳව තියෙන මිම්ම සංයෝජන ධර්මයක් කියලා කියනවා. ඒ කියන්නේ බැඳුමක්. මේ බන්ධනය මේ බැඳුම ඊටමත් දැඩි ලෙස කෙනකෙනාව ඇද බැඳ තබන්නට හේතු වන දෙයක් සසරට. ඉතින් මේ මාන සංයෝජනයේ පිළිබඳව අපි අරගෙන බලනකොට අපිට පේනවා ප්‍රධාන වශයෙන් මානය තුන් ආකාරයකට බෙදා දක්වනවා. ඒ තමයි හීනමාන, සෙය්‍යමාන, සදිසමාන කියන මේ තුන් ආකාරයකට මානය බෙදා දක්වන එක. එතකොට මේ සෙය්‍යමානයයි කියලා කියන්නේ තමාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව ඇති කරගත්ත මැනීම. සෙය්‍යෝ හමස්මීති මානෝ. එතකොට මේ මම ශ්‍රේෂ්ඨයෙක් වෙමි කියලා ඇති කරගන්න මානය. තමා පිළිබඳව තමාට විනිශ්චයක් තියෙනවා. මම මෙබඳු මට්ටමක මෙබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් කියලා. ඒ නිසා තමන් පිළිබඳව ඇති කරගත්ත ඒ අතිමාන ස්වභාවයකින් තමා පිළිබඳ මිම්මක් තමන්ට තියෙනවා. මගේ හැටි මෙන්න මෙහෙමයි. කියන්නේ අපි ගත්තොත් සමාජය තුළ මේ වගේ සමාජයක් මට සුදුසු නෑ. මම ඉන්නේ මේ වගේ බොහොම ශ්‍රේෂ්ඨ උසස් මට්ටමේ කෙනෙක් මම. ඒ නිසා මගේ මෙබඳු උසස් මට්ටමට ඇතැම් විට මේවා ගැලපෙන්නේ නෑ. එතකොට කෙනෙකුගේ මනෝභාවය තුළ ඇසුරු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සෙය්‍යමානය කියන එක තමා ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතන මේ මාන්නය එහෙමත් නැතිනම් මැනීම කියන දේ. දැන් මෙතනදී කසබඳුනේ දැන් සෙය්‍යමාන කියනකොට තමන් ශ්‍රේෂ්ඨත්වයෙන් සලකා ගන්නවා. මෙතනදී තියෙනව නේද දැන් තමා තුල පවතින යම් ಗುಣධර්මයක් තියෙනවා නම් දැන් මම මේ ආකාර වූ ಗುಣධර්මයකින් යුක්තයි කියලා තේරුම් අරගන්න බවක් තියෙනවා. දැන් මේකත් අර සෙය්‍යමානය කියන මට්ටමින් දැමිය යුත්තක්ද? එහෙම නැත්නම් මේ තමන් පිළිබඳව අදි탁සේරු කිරීම හැටියට සලකා ගැනීමක්ද? නැත්නම් දැන් මෙතනදී කෙනෙකුට හිතන්න පුළුවන් මං ගැන කොහොමද නම් තේරුම් අරගන්නේ කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. කොහොමද අපි එතන පැහැදිලි කරන්නේ? ඒක ඊටාම මේ පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන කාරණාවක්. මොකද ඇතැම් වෙලාවට වංචක ධර්මයක් විදිහටත් මානය කියන දේ කෙනෙකුට ඉදිරිපත් වන්නට පුළුවන්කම තියෙනවා. දැන් අර අත්ුක්කංශන පරවම්බන පැත්තෙන් ඒ කියන්නේ තමාව උසස් කොට දකිනවා, පරවම්බන අනුන් හෙලා දකිනවා. දැන් සීලය තුලින් සමහර ගොඩක් වෙලාවට අපි දකිනවා මේ මම තමයි හොඳ සිල්වත්, අනිත් අය මම තරම් සිල්වත් නෑ. මම හොඳ සමාධි සම්පන්නයි, අනිත් අයට මෙහෙම හිත එකඟ වෙන්නේ මට හොඳට මේවා තේරෙනවා. හැබැයි මේ අනිත් අයට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මේවා තුල පවා මේ මානය කියන දේ පවතිනවා. එතකොට මේ පවතින මානය අර ගුණය පැත්තෙන් ඇති කරගන්න දෙයක් නෙමෙයි. හැබැයි ගුණය පැත්තෙනුත් අපිට මානය කියන වචනයට නෙමෙයි ඒක අපි ඇතුළත් කරන්නේ. ඒක අපිට තත්ත්වාවබෝධයක් හැටියට සලකා ගන්න. තත්ත්වාවබෝධයක් හැටියට සහ ආත්ම ප්‍රත්‍යවේක්ෂණයක් හැටියට අපිට දැක්වෙනවනේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අර දේවදත්ත තෙරුන් වහන්සේ ආරම්භය එක අවස්ථාවකදී දේශනා කරනවානේ මේ ආත්ම සම්පත් බලන්න, ආත්ම විපත් බලන්න, පර සම්පත් බලන්න, පර විපත් බලන්න. කාලෙන් කාලෙට මේක මෙනෙහි කරලා බලන්න. එතකොට තමාගේ සීලය පිළිබඳව, තමාගේ සමාධිය, තමාගේ ප්‍රඥාව කොච්චර දුරට දියුණු වෙලාද කියලා ඒ සම්පත්තීන් පිළිබඳව බලන්න කියනවා. ඒ වගේම තමයි භාවනාවට යොමු වෙන කෙනෙකුටත් මේ තමාගේ සීලය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට ශීල පාරිශුද්ධිය නිසා ඔහුට සමාධිය උපදව ගන්න ඒ ස්ථාමත් විශේෂ පාදක කරගන්නට පුළුවන් දෙයක්. එයින් ඔහු උත්සාහවත් වෙන්නේ අර තමාගේ සීලය කියන සීල ගුණය පිණිස හිතේ තැම්පත් බව ඇතිවීමක් මිසක බලාපොරොත්තු වෙන්නේ තමා පිළිබඳව තක්සේරු කිරීම නෙමෙයි. දැන් මම සිල්වතෙක් බවට පත් වෙනකොට මේ ඉන්න පුද්ගලයා සිල්වතෙක් බවට පත් වෙනකොට එතන නිකම්ම අනිත් අය පහත් කරන බවකට ගිහිල්ලා තියෙනවා නම් තමාව උසස් කොට අනුන්ව පහත් කරන බවකට ගිහිල්ලා තියෙනවා නම් අන්න ඒක මානය ඇසුරු කරගත්ත දෙයක්. සීලය නිස්සය කරගෙන හරි ඒකේනා මානය තමයි උපදෝගෙන තියෙන්නේ. එතකොට ඒක මේ කතා කරන මාන සංයෝජනයට අයිති දෙයක්. හැබැයි කෙනෙකු තමාගේ සීලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනවා. මේකට අනුන්ව අදාළ නැහැ. ඒ කියන්නේ දැන් මම නම් මේ විදිහට සිල් රැක්ක අනිත් අය නම් රැක්කේ නැහැ නේ කියලා මේ අනුන්ගේ ප්‍රශ්නේ මේකට අදාළ නැහැ. තමාගේ කාය සංවරය, වාග් සංවරය, මනෝ සංවරය පිළිබඳව ඒකේනා ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට Tamanට පේනවා Taman හොඳ සංවරව ඒ දේ පවත්ව ගත්තා කියලා. ඒකත් එක්ක ඔහුගේ හිතේ ඇති වෙනවා සිතේ ප්‍රමුදිත භාවයක්. ඒ ප්‍රමුදිත බවත් එක්ක ප්‍රීතියක් උපදිනවා. ඒකට මේ ප්‍රීතිය ඇති කරගත්ත කෙනාගේ තමයි හිතේ පැහැදුණු ප්‍රසාදවත් බවක් ඇති වෙන්නේ. ඒ කෙනාගේ තමයි සිත කය සංසිඳීම නිසා ඇති වෙන සමාධිය උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට මේ සීලය පිළිබඳව, සමාධිය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව
ස්වාමීන් වහන්සේ මතක් කළා වගේම අර තත්වාවබෝධයක් යම් කෙනෙකුට තියෙනවා නම් ඒක මේ මාන සංයෝජනයේට අයත් දෙයක් නෙමෙයි. ඒක පූර්ව භාග ප්‍රතිපදාව තුල කියන්නේ කෙනෙකු මූලික ලෙසම ඇති කරගන්න ප්‍රධානම දෙයක් තමයි ඒ සීල සමාධි ප්‍රඥා ආදී තමා තුළ පවතින ගුණධර්මයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම අඩු දේ වැඩි ඇති කරගන්නට ගුණධර්ම ඇති කරගන්නට හේතු වෙන දෙයක්. මෙතනදී මේ මම ශ්‍රේෂ්ඨයෙක් කියලා හිතන එකෙන් සීල සමාධි ප්‍රඥාවන්ගෙන් හෝ වේවා අනිකුත් ධනයෙන් බලයෙන් කීර්තියෙන් යසසින් හෝ සමාජ තත්වයෙන් හෝ වේවා තමා ශ්‍රේෂ්ඨයෙක් කොට සලකන සංකල්පනාව ඒකත් එක්කම එන අනිත් එක තමයි මේකේ ලක්ෂණය තේරුම් ගන්නට තියෙන දේ හැම වෙලාවකදීම අනුන්ව පෙන්වලා දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ මානෙ ඇති කරගන්න මේක මනින්න මිම්මක් තියෙන්න එපා. ඒ කියන්නේ මනින්න තැන් දෙකක් තියෙන්න ඕනේ හැම වෙලාවෙම. සාපේක්ෂතාවයක් තියෙන්නට අවශ්‍යයි. ඒ සාපේක්ෂතාවයට අනුව තමයි තමා ශ්‍රේෂ්ඨයෙක් කොට කල්පනා කරන්නේ. එතකොට මේ අනිත් දුස්සීලයන්ට වැඩිය තමා සිල්වතෙක් කොට පේනවා නම් එතකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන අනිත් අය දුස්සීලයි මම හොඳ සිල්වතෙක් කියලා දකින දැකීමත් එක්ක ඇතිවෙන මානයක් තියෙනවා නම් ඒක අර නිකම්ම මමට වැඩිය ටිකක් සිල්වත් මම ඇති වුණාට පස්සේ ටිකක් කරදර වැඩි. සමාධිය නැති නිකම්ම මමට වැඩිය සමාධිමත් මම ඇති වුණාට පස්සේ ඒකෙන් ගලවන එක ටිකක් හරි අමාරුයි. මේ හොඳට ප්‍රඥාවන්ත මම ධර්මයේ තේරෙන මම හම්බුණාට පස්සේ ඒක ටිකක් හරි අමාරුයි. ඒක හරියට මේ ඖෂධයෙන් ලෙඩක් හදා ගන්නවා වගේ. ඖෂධයෙන් ලෙඩක් හදා ගන්නවා වගේ. මොකද ලෙඩේ සාමාන්‍ය ලෙඩක් ඖෂධයෙන් හොද කරන්න පුළුවන්. හැබැයි ඖෂධ විසම පරිහාරය නිසා වැරදි විදියට පාවිච්චි කරලා ඒකෙන් ලෙඩක් හැදුනට පස්සේ දැන් මොනවද දීලාද ලෙඩේ හොද කරන්නේ. ඉතින් අන්න ඒ වගේ දෙයක් බවට පත් වෙනවා. ඉතින් කෙසේ හෝ සෙය්‍යෝ හමස්මි මේ මම ශ්‍රේෂ්ඨයෙක් කොට ඔය ඕනම තැනක කෙනෙකුට මානයක් ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. මේක සමස්තයක් විදිහට මේ තේරුම් නොගැනීම මත අපිට මේ අලුතෙන් භාවනාවට යොමු වෙන ගිහි සමාජය තුලත් ඒ වගේම භාවනාව තුල පැරණි බොහොම අය තුලත් අපිට කතා කරනකොට දකින්නකොට දකින්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි මේ සෙය්‍ය මානය කියන එක බැසගෙන පවතින දෙයක්. ඒ නිසා මේ නිවන් ප්‍රතිපදාවක යන කෙනෙකුට ඊටාම කල්පනාකාරීව තමන්ගේ හිත පිළිබඳව හොඳ තත්වාවබෝධයක් සිද්ධ කරනවා නම් ඔහුට තේරුම් ගන්නට පුළුවන් හරියට බෙදා ගන්න පුළුවන් මේ තියෙන සෙය්‍යමානයේද එහෙම නැතිනම් තමා පිළිබඳව තමන්ට ඇති කරගත්ත නිශ්චයක්ද කියන එක ගැන දැනගන්න පුළුවන්. ඒ මේ සෙය්‍යමානය කියන එක සංයෝජන ධර්මයක්. තමා ශ්‍රේෂ්ඨයෙක් කොට දකින දැකීම. ඊට පස්සේ තවත් කෙනෙකුට තියෙනවා මේ සදිසෝ හමස්මීති මානෝ සදිසමානයක්. සදිසමානයක් කියන්නේ මේ සාදෘශ්‍යයි. අනික් කෙනෙක් අනිත් අය හා මම සමානයි. දැන් තමා ශ්‍රේෂ්ඨයෙක් කොට හිතනවා වගේම මේ ඉන්න ඔක්කොම අපි එකම පිරිස අපි ඔක්කොම එක සමානව තමයි ඉන්නේ. ධනයෙන් බලයෙන් කීර්තියෙන් යසසින් මේ ඔක්කොම අපි සමානයි. මීට වැඩිය පහත් අය අපි අසුරු කරන්න යන්නේ නැහැනේ. එතකොට මීට වැඩිය උසස් අය ඉන්න පුළුවන් ඒ අයත් අපි අසුරු කරන්න මේ අපි තමයි මේක තියෙන්නේ කියලා කෙනෙකුට ඇති කරගන්න මේ සාදෘශ්‍ය හැඟීමක් අනිත් අය හා මම සමාන කෙනෙකුයි කියලා ඇති කරගන්න මානෙට කියනවා සදිස මානෙ කියලා. ඒකත් අර සෙය්‍ය මානෙ පිළිබඳව කතා කළා වගේම අපිට සීල සමාධිය ප්‍රඥාව පැත්තෙනුත් මේ සාදෘශ්‍ය භාවය එන්නට පුළුවන්. මොකද ගොඩක් වෙලාවට මේ සාදෘශ්‍ය භාවය ඇති කරගන්නට ගොඩ දෙනෙක් ඒද උත්සාහවත් වෙනවා. අර සමාජය තුළ බොහොම හොඳ කෙනෙක්යි සම්මත කෙනෙකු හා සමානව ඒ වගේම මමත් හොඳ සිල්වතෙක්. ඒ වගේම මමත් හොඳ කෙනෙක් කියලා ඇති කරගන්න සාදෘශ්‍ය භාවය ඇති කරගන්නට උත්සාහවත් වෙනවා. දැන් ඔකෙම තියෙනව නේද කසපන්න දැන් ඔය සීල සමාධි ප්‍රඥා කියන ප්‍රතිපදාව පැත්තෙන් වගේම විශේෂයෙන් පොදුන් සමාජය පිළිබඳව බලනකොට ධනයෙන් එහෙම නැත්නම් තමන්ගේ තියෙන මේ තානාන්තර වලින් මේ ලස්සන රූප ස්වභාවය අනුව මේ විවිධ පැතිකඩ වලින් මේ කියන මාන ඔය කියන සමස්ත මානෙම හට ගන්න පුළුවන්කම තියෙනවා නේද? සමස්ත මානෙම ඇති කරගෙන තියෙන්නේ ඒ කියන්නේ ඔය වගේ කොහොම පරිබාහිර කාරණා ටිකක් මත තමයි ප්‍රධාන ලෙසම මේක පවතින්නේ. දැන් කෙනෙක් හොඳට අර මහා චරිතයන් දිහා හොඳට මෙනෙහි කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා විශේෂයෙන් අපි පරමාදර්ශී චරිතයක් විදිහට අපි බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා බැලුවොත් අපිට පේනවා ඒ චරිත මොනතරම් නික්ලේශී මනසක් තිබුණු නිවුණු මනසක් තිබුණ උත්තරීතර ගුණාංගයන්ගෙන් පරිපූර්ණ චරිතයක්ද කියන එක. දැන් පිණ්ඩපාතේ යනකොට මේ සුද්ධෝදන රජුරෝ දුවගෙන ඇවිල්ලා මේ රාජවංශයට නිගා කරන්න එපා කියලා කියනකොට
එතකොට මේ මගේ වංශය මේක. මේක බුද්ධ වංශය කියලා කියනවා. එතකොට දැන් බලන්නකෝ රජුරුවන්ගේ තිබුණු සෙය්‍යමානය සහ රාජවංශිකයෙක් හැටියට ඔහු තුල තිබුණු සෙය්‍යමානය සහ මේ නිහතමානී ගුණේ මානේ නසාදම උත්තමේකට රකින්න කියලා තමාගේ තත්වයක් නැතිකම. පුණ්ණාදාසියගේ සිරුර වෙලලා තිබුණ රෙදිකඩ ශ්‍රී හස්තේම අරගත්තා. වෙන මේ අච්චර මහා ශ්‍රාවක පරිවාරයක් ඉන්නකොට ශ්‍රාවකයන් ලවාවත් ඒක ගන්නවන්නේ නැතුව. එතකොට ඒ තමයි ඒ බුද්ධ චරිතය තුළ අපිට දකින්නට ලැබෙන පරමාදර්ශී ගුණයන්. ඒ නිහතමානීකම. එතන මානය කියන දේ නැති බව අපිට හොඳට දකින්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතය තුලත් අපි උත්සාහවත් වෙන්නට ඕනේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේ මෙබඳු ගුණයක් තිබුණා නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේ අපට මඟ පෙන්වලා තියෙන්නේ ඒ තැනට යන්නට. එතකොට එහෙනම් මට කියලා 아무තු තත්වයක් මා විසින් ඇති කරගත යුත්තේ නැහැ. එතකොට මට කියලා වෙනමම ස්ථානයක් සමාජය තුළ මම ඇති කරගත යුතු නැහැ. එතකොට ඒ ස්ථානයක් ඇති කරගත යුතු බවක් නැතිනම් මට මාව නඩත්තු කරන්න කියලා 아무තෙන් රකින්න දෙයක් ඇත්තේ නැහැ. බොහොම සැහැල්ලු ලෙස ඔහුට පවතින්න පුළුවන් දෙයක්. එතකොට මේ කාරණාවටම අදාළ කරගෙන මේක එතකොට මේ කරුණෙන් බුරුලක් ගන්නට බලනවා සමහර වෙලාවට. නමුත් මේකත් මේ එක විශේෂ කාරණාවක් හැටියට මම දකින්න දෙයක්. දැන් මානෙ පිළිබඳව කතා කරනකොට සමහර වෙලාවට සමාජ සංස්ථාව තුළ කටයුත්තක් කරනකොට එතකොට ඒ తত্ত্বය කියන දේ මහරහතන් වහන්සේලාත් යම් විදිහකින් ඒ විදිහට තබා ගන්නට උත්සාහවත් වුණ අවස්ථා අපිට පේනවා. ඒක මේ මානෙ නිසා වුණ දෙයක් නෙමෙයි. පුහුදුන් සමාජය තුළ ඒ කාර්යභාරයේ සිද්ධ විය යුතු ආකාරයක. එහෙම නැති වුණොත් අර විසම ලෝකයේ සමව හැසිරෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද එක අවස්ථාවක මේ ආනන්ද තෙරුන් වහන්සේ සහ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරන්න මෙහෙණවරකට වැඩම කරපු අවස්ථාවකදී තුලනන්දා භික්ෂුණිය ආනන්ද හාමුදුරුවෝ මේ වෙලාවේදී ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ. ඉතින් මේ ධර්ම දේශනාවෙන් අනතුරුව මේ ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ ඉන්නකොට මේ තුලනන්දා භික්ෂුණිය බොහොම කැමති ආනන්ද හාමුදුරුවන්ට. ඊට පස්සේ පසු ප්‍රකාශයක් කරනවා මේ ඉන්දිකටු හදන කෙනා ඉන්නකොට ඉන්දිකටු වෙලෙන්ද ඉන්දිකටුව ගැන කිව්වා වගේ කියලා. එතකොට පස්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ආනන්ද මේ කොහොමද මම ඉන්දිකටු මේ වෙලෙන්ද ඔබ ඉන්දිකටු හදන කෙනාද කියලා. එතකොට ස්වාමීනි මේ තනත්තිය මෝඩයි තුල්ලනන්ද බොහොම මෝඩයි තුල්ලනන්දාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ කියලා ආනන්ද තෙරුන් වහන්සේ සමාව භජනය කරනවා. මේ අවස්ථාවේදී මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මේ ඇවත් ආනන්දේනි භාග්‍යතුන් වහන්සේ මම මෙබඳු සමාපත්තීන්ට සමවදිනවා මහා කස්සප ආනන්දත් මෙබඳු සමාපත්තීන්ට සමවදිනවා කියලා දේශනා කරලා තියෙනවද? එකින් එකට අහනවා. ඒක ස්වාමීනි නෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මම මෙබඳු සමාපත්තීන්ට සමවදිනවා මහා කස්සපටත් මෙබඳු සමාපත්තීන්ට සමවදින්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ විදිහට කරුණු පැහැදිලි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුගත චීවරේ හුමාරු කරගන්නවා මහා කස්සප මහරහතන් වහන්සේ හා සමග. මොකද අර සාමාන්‍ය ලෝකයට දැක්මක් දුන්නා මේ ශාසන භාරධාරී ප්‍රධානතම මහරහතන් වහන්සේ විදිහට. දැන් ඒ බඳු තැනක සාමාන්‍යයෙන් පුහුදුන් මනසින් කෙනෙක් බලලා ඊටමත් වැරදි විවේචනයකටපත් වෙන්න පුළුවන් තැනක්. මොකද ඒ බඳු විවේචන සමහර අය අර ධර්මයේ පිළිබඳව නොදන්නා මනසින් සිද්ධ කරනවා අපි දකිනවා. ඒකට මේ වගේ තැන්වලදී මේ මහරහතන් වහන්සේලා ඒ කාරණාව සිද්ධ කරන්නේ ඒ පුහුදුන් සමාජය තුළ තියෙන්නට අවශ්‍ය ඒ කියන්නේ ඒ සමාජය තුළ යම් වැඩක් කරන්නට අවශ්‍ය කාරණාවක් එතන තියෙන්නට අවශ්‍ය නිසා. හැබැයි තමන්ගේ ජීවිතය තුළ අරගෙන බැලුවොත් උන්වහන්සේලාට රකින්න කියලා තමා තුළ පුද්ගල බවක් නැති නිසාම අර තමා තුළ පවතින තමායයි කියලා ගත්ත දෘෂ්ටි සහගත ස්වභාවයකුත් නැතිකම නිසාම ඔසවා තබන්නට කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඔසවා තබන්නට කෙනෙක් හමු නොවන තැනක කවුරු පිළිබඳව හිතලා ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳව මානයක් උපදව ගන්නද? ඒ නිසා අරිහත් සිතක කෙසේවත් මානෙ යෙදෙන්නේ නැහැ. හැබැයි ඒ බඳු තැන් අපිට සූත්‍ර පිටකය ආදී අනුසාරයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේ අරහත් සිතක රහතන් වහන්සේ නමකගේ චිත්තයක පවතින ඒ නිර්මල ස්වභාවයෙන් නමුත් විෂම ලෝකේ සමව හැසිරෙන තැන. සාමාන්‍ය ලෝකයේ තුල
අන්න එබඳු අවස්ථාවකදී පවා බැසගෙන පවතින්නේ මානය. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ අතර ඒකට හේතුව තමයි හැම වෙලාවකදීම තමා ශ්‍රේෂ්ඨයෙක් කොට හිතනවා. අර මේ මමේව කතමඤ්ඤන්තු. එතකොට මමම මේක කරා කියලා මේ ඔක්කොම හිතනවා නම් හොඳයි කියලා ඇති කරගන්න ඒ මැනීම් සහගත ස්වභාවයත් එක්ක කෙනකෙනා තමන්ගේ චිත්තසංතානෙහි මේ සෙය්‍ය බව හෝ සාදෘශ්‍ය බව හෝ නොයසේනම් හීන බව පිළිබඳව ඇති කරගන්නවා මැනීම් සහගත ස්වභාවය. එතකොට එක්ක තමා ශ්‍රේෂ්ඨයෙක් කොට මනිනවා, එක්ක තමා සාදෘශ්‍යෙක් අනිත් අය හා සමානයි කියලා හිතනවා. එහෙම නැතිනම් මම අනිත් අයට වඩා බොහොම හීන, අනිත් අය හා සමාන නොවන කෙනෙක්යි කියලා හැඟීම් ඇති කරගන්නවා. එතකොට මේ ඔක්කොම සංයෝජන ධර්මයක්. එතකොට මේ සංයෝජන ධර්මයන් පිළිබඳව දක්වනකොට ඒව රූපෝ මානෝ මෙබඳු මැනීමක්, මඤ්ඤණාවයක්, ඒ වගේම මඤ්ඤණා කරන බවක් තියෙනවා නම්, හිත මේ වගේ මට්ටමක ඔසවා තැබීමක් තියෙනවා නම්, ඒ වගේම දජෝ, අර මේ දජෝ කියන්නේ සාමාන්‍යයෙන් දජ කියන්නේ කොඩියටනේ. එතකොට අර ඔසවා තබනවා කියලා කියන ඔසවා තැබූ මාන නල ඇත්තෙක් කියලා කියනවා. කියන්නේ කොඩියක් තියෙන්නේ කාටත් පේන්න උඩට දාලා තියෙන දෙයක්. ඒ වගේ ඔසවා තැබූ මාන නල ඇත්තෙක්. එතකොට මෙන්න මේ වගේ කේතු කම්මිතා මේ හරියට මේ කොඩියක් වගේ ඉස්සෙන්න කැමති කම කියන එක. එතකොට මේ මානය කියන එක පුදුමාකාර විදිහට පුද්ගල වංචාව සිද්ධ කරන බොහොම බලවත් කෙලෙසයක්. දැන් සමහර කෙනෙකුත් තමාව විඳින්නේ හරි අමුතු විදිහටනේ මේ මානය. කෙනෙක් හරි කැමති අපි හිතමු කෙනෙක් මම තමයි මේක කළේ කියලා ලෝකයේ ඉස්සරහා ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශ කරන්න කැමති. තව කෙනෙක් ඉන්නවා මම කැමති නෑනේ ඔය නම කියන එකට. එතකොට එයා විඳිනවා නම නොකියන බවෙන් විඳිනවා. තව කෙනෙක් නම කියන බවෙන් විඳිනවා. කොහෙන් ගියත් මේ මානය කියන දේ, පුද්ගල సంతානය කියන දේ පීඩාවට පත් කරන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මානය දුරු කරගන්න කෙනාට නම කිව්වද නොකිව්වද කියන දේ ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ බඳු මට්ටමක මේ අපිට ලෝකයේ තුල සාමාන්‍ය පුද්ගල సంతානය තුල මානය ප්‍රකට වෙන තැන්, ප්‍රකට වෙන අවස්ථාවන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට සංයෝජන ධර්මයක් විදිහට අපි අරගෙන බැලුවොත් මේක ඊටාම සියුම් තැනට යනකම් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොකද සෙය්‍ය, සදිස සහ හීනමානය කියලා ගත්ත ප්‍රධාන මානය මේ විදිහට හැඳින්වුවාට මේ සියලු මඤ්ඤණාව ලක්ෂණයක් තියෙනවා නම් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න මේ මඤ්ඤණාවයන් කියලා කියන්නේ. ඒකට මේ මඤ්ඤණාවයක් තියෙනවා නම් මේ ඔක්කොම මේ මානයට ඇතුළත් කොට දක්වනවා ප්‍රධාන කාරණාවක්. ඒ තමයි මේ තමා කියලා මනිනකම. දැන් බාහිර රූපත් එක්ක අරගෙන බලනකොට මේක අරිහත් මාර්ගයෙන් දුර වෙන කෙලෙසයක් නේ. ඒකට බාහිර රූපය හා තමාව මේ පැත්තේ පුද්ගලයෙක් හම්බ වෙන කමත් එක්කත් ඒ මානේ නැමැති ඒ කෙලෙසේ සංයෝජනයේ යෙදෙනවා. හැම මොහොතකදීම තමාට ආධ්‍යාත්මික බාහිර ભેදය හම්බ වෙන තැන්වලදී මේ මාන නැමැති සංයෝජනයේ තමාගේ හිතේ යෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මැනීම කියන දේ අපි ප්‍රධානවම අර විදිහට සෙය්‍ය සාදෘශ්‍ය සහ හීනමාන විදිහට තේරුම් ගන්නවා වගේම ඊටාම සිත ඇතුලේ හැඟවිලා හැම වෙලාවකදීම තමා කියන පුද්ගල බව නිර්මාණය කරලා දෙන්න හේතු වෙන දෙයක් හැටියටත් අප මානය හඳුනා ගන්නට ඕනේ. එතකොට ලෝකයේ තුල අර කොඩියක් දාගත්තා වගේ මානය දජයක් කරගෙන ජීවත් වෙන කෙනෙක් වගේම දජයක් නොකරගෙන ඉන්න කෙනෙකු තුලත් අර විදිහට මැනීම කියන දේ අරිහත් මාර්ගයේ දක්වාම පවතින සංයෝජන ධර්මයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මම ලස්සන කෙනෙක් නැත්නම් මම අනිත් අය වගේ ලස්සන නැති කෙනෙක්. අපිට ගොඩක් සල්ලි තියෙනවා. අපිට සල්ලි නැහැ නේද? මම ගොඩක් උගත් කෙනෙක්. නැත්නම් මම ගොඩක් නූගත් කෙනෙක් නේද? ඒගොල්ලෝ නම් ගොඩක් තානාන්තරවල ඉන්න අය. අපිට එහෙම දෙයක් නැහැ නේද? මේ බඳු සිතිවිලි මේ ලෝකයේ අගතුල කොච්චරනම් ඇති වෙනවද කියලා මොහොතකට ටිකක් කල්පනා කරලා බලන්න. මේ සමස්තය තුලම සායමක් මෙන් පැතිරලා තියෙනවා මානය කියන එක. මානය කියන එක තේරුම් අරගන්නවා කියන එක තරම් ලෙහෙසි කාරණාවක් නෙමෙයි. කසපහඳුන මම හරි කැමතියි ඔබ වහන්සේ පාවිච්චි කරපු වචනයක මේ තමාව විඳින්න පාවිච්චි කරනවා කියන එක. මම මෙහෙමයි කියලා. ඇතැම් වෙලාවට තමන්ගේ භාවයට නැවත නැවත පහර දෙමින් මම උගත් කෙනෙක්, එහෙම නැත්නම් මම නූගත් කෙනෙක් මේ ආදි වශයෙන් තමන්වම විඳින්න පාවිච්චි කරනවා මානය කියන එක. අනේ නිසා මෙය තේරුම් අරගෙන මේ ප්‍රහාණය කිරීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක් වෙනවා. කසපහඳුන මම කැමති මේ ඊතුරු කාරණාවට යන්න කලින් අනිත් කාරණාවට යන්න කලින් මේ පිළිබඳව යමක් කතා කරන්නට.
දැන් මානය කියනවා අපිට සෙය්‍යමාන. මම උසස් කෙනෙක්. කුමන හෝ පැත්තකින් වෙන්න පුළුවන්. නැත්නම් මම සමාන කෙනෙක්. මම සාමාන්‍ය හොඳ මට්ටමක ඉන්න කෙනෙක්. නැත්නම් මම හීන කෙනෙක්. දැන් මේ මානය කියන එකට පසුබිම මොකක්ද? එන්න මෙතන කතා කරන එක වැදගත්මක් නිසාද මානය දුරු කරන්න මානයට තියෙන පසුබිම දුරු කරන්නට සිද්ධ වෙන නිසා. මම හිතන්නේ ඒක අපේ ශ්‍රාවක ජනතාවට ඉතාමත් වැදගත් වේවි. මානය පිළිබඳව කතා කළත් අපිට අර විශාල ප්‍රමාණයක් කතා කරන්නට අවශ්‍යයි කිව්වේ හේතුව නිසා. මොකද දැන් මාන උද්ධච්ච විඥා කියන මේ ධර්මතා තුනම අරිහත් මාර්ගයෙන් දුරු කරන්නට සිද්ධ වෙන කෙලෙස් ධර්ම. එතකොට මේ මානය කියන දෙයට පදනම තමයි හැම වෙලාවකදීම ජනිත කරගන්න පුද්ගල බව කියන එක. ඒ කියන්නේ තමන් නිර්මාණය කර ගැනීම කියන එක. එතකොට මේක ඊටාම සියුම් තැනක ඉඳලා අපිට කතා කරන්නට පුළුවන් දෙයක්. තමන්ව නිර්මාණය කරගන්නේ කොහොමද? තමන්ව නිර්මාණය කරගන්නේ හැම වෙලාවකදීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා ටික ඇසුරු කරගෙන එහෙම නැතිනම් ධම්ම කියන හිතත් සමගම විනාම ධර්මතා ටිකත් එක්කම අර යම් දෙයක් විඳිනකොට ඒක විඳිනු ලබන්නා මේ පැත්තේ නිර්මාණය කරගන්නවා. දැන් මම ඕකට උදාහරණයක් හැටියට කියන්නේ ඔබ ඔය විදිහටම නිවස තුල ඉඳලා ඔබ ගිහිල්ලා හෙට දවසේ එනකොට ඊයේ තිබ්බ විදිහටම අපි අද තියනවා කියලා කියනවා. ඒකෙන් අපි තව කතාවක් කියනවා. ඒ තමයි ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා. දැන් මේ මොහොතේ එක රූපයක් දකිනකොට ඒ රූපය දැක්ක මම තමයි ශබ්දය අහන්නේ. ශබ්දය අහපු මම තමයි ගඳ සුවඳ විඳින්නේ. දැන් මේ ටිකෙන් ඔක්කොම කරගෙන ආපු මම කියන දේ හැම වෙලාවකදීම පෝෂණය වෙනවා. මේක හරියට මේ මහා විශාල ප්‍රවාහයක් ඇලපාරවල් 6කින් විශාල ජල ප්‍රවාහයන් ගලාගෙන එන පොකුණක් වගේ දෙයක් මේක. හැම නිමිත්තක් පාසාම පුද්ගල බව නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒකත් එක්ක තමයි මේ මානය කියන දේ ගොඩ නැගෙන්නේ. කියන්නේ ශ්‍රේෂ්ඨත්වය හෝ සාදෘශ්‍ය භාවය අනු හා සමානයි කියන බව හා හීන බව කියන එක. මේක තවත් ප්‍රභේදගත කරලා කතා කරනවා නව ආකාර මානයක් පිළිබඳව. ඒ කියන්නේ සෙය්‍යමානය තුල තියෙනවා කාරණා තුනක්. ඒ තමයි සෙය්‍යමාන, සෙය්‍ය හීනමාන, සෙය්‍ය සදිසමාන. එතකොට සෙය්‍යමානය අතර තියෙනවා ශ්‍රේෂ්ඨයන් අතරෙත් මම ශ්‍රේෂ්ඨයි. නැතිනම් අනික් ශ්‍රේෂ්ඨය හා මම සාදෘශ්‍යයි සමානයි. ශ්‍රේෂ්ඨ අයගෙන් තව ඉන්නව ගොඩක්. හැබැයි ඒ අය අතර මම බොහොම පහත් පුද්ගලෙක්. ඒ විදිහටම සමාන අය අතර මම ශ්‍රේෂ්ඨ කෙනෙක්. සමාන අය අතර මම සමානයි. සමාන අයට වඩා මම හීනයි. සමානම තමයි. නමුත් මම පොඩ්ඩක් පහත්. ඒ වගේම හීනමානයේ තුලත් හීන අයට වඩා ශ්‍රේෂ්ඨයි. හීන අය හා සමග සමානයි. හීන අයටත් වඩා හීනයි. මේ විදිහට ඕනම ආකාරයකින් තමාව විඳින්න පුළුවන්කම තියෙනවා. මොකද තමන්ව නිර්මාණය කරගෙන අවසానයි දැන්. තමාව නිර්මාණය කරගෙන තියෙන්නේ අර බාහිර පවතින වස්තු ටිකක් අරඹය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ දේවල් අරඹය විඳිනු ලබන පුද්ගලයා මේ පැත්තේ නිර්මාණය කර ගැනීම. මේක ධානය උපදෝ ගත්තත් රූපාවචර අරූපාවචර මට්ටමකට ගියත් මෙතනින් බේරෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට හේතුව තමයි ධාන නිමිත්තත් වෙනම හම්බෙනවා. ඒ උපදෝගත්ත තමාවත් වෙනමම හම්බ වෙනවා. එතකොට මේ දෙපැත්තෙන්ම මේක හම්බ වෙනකොට මේ විඳින්න පුද්ගල බව කියන දේ වෙනමම Taman තුළ නිර්මාණය වෙනවා. ඒ නිසා මානයට පසුබිම තමයි මේ ආයතන ධර්මතා ටික පිරිසිඳ නොදන්නා කම කියන එක. එතකොට ආයතනයන්ගේ ඇත්ත යථාර්ථය නොදන්නා කම නිසා කෙනකෙනා පුද්ගල භාවයක් නිර්මාණය කරගත්තට පස්සේ පුද්ගලයා පිළිබඳව ඇති වෙන මාන්නය කියන දේ නිකම්ම ගොඩ නැගිලා තියෙනවා. එතකොට මේ මානය කියන දේ ඔබ සරලම තැන ඉඳලා මේ ගැඹුරුම තැනකට යනකම් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එදිනෙදා දුකට එදිනෙදා ඔබ විඳින ලෝකයේ තුල ඔබට එන සමාජය තුලින් එන පීඩාවන් දිහා ඔබ හැරිලා බැලුවොත් ඒ හැම දෙයකටම මූලිකත්වයේ ගන්න ප්‍රධානම දෙයක් තමයි මේ මානය කියන දේ. ඒ කියන්නේ මේ තමන්ව නිර්මාණය කර ගැනීම කියන දේ, මේ පුද්ගල බව නිර්මාණය කර ගැනීම, මම පහත්, මම සාදෘශ්‍යයි, මම ශ්‍රේෂ්ඨයි, මේ බඳු මටනේ මෙහෙම දෙයක් සිද්ධ වුනේ, මේ බඳු මට තමයි මේ කෙනා මෙහෙම වචනයක් ප්‍රකාශ කළේ. මේ විදිහට අපිට ජීවිතේ ගොඩක් වෙලාවට අර පුද්ගල බව තියෙනකොට අපිට යම් දෙයකට හැඩ ගැහෙන්න බැරුව යනවා. ඒ කියන්නේ මේ මගේ හැටි කියලා අපිට දෙයක් නිර්මාණය වෙනවා. අන්න ඒ දේ නිර්මාණය වුණාට පස්සේ ඒ කෙනාට මේ ධර්ම මාර්ගය තුලත් ප්‍රතිපදාව තුලත් හරියට මේක පූර්ණේ කරගෙන යන්න අපහසු වෙනවා. ඒ නිසා මානය කියන දේ මූලික ලෙසම අපිට දුක ගේන තැනකින් අද අපේ ජීවිතේ පැතිරිලා තියෙනවා.
ඒක ටිකක් හාරගෙන ගියොත් අපිට හම්බ වෙනවා ආයතන ධර්මතා ටික පිරිසිඳ නොදන්නාකම නිසා මේ පැත්තේ පුද්ගලයා විඳින්න පුළුවන් පුද්ගලයෙක් නිර්මාණය වෙනකොට ඒ පුද්ගලයා තමයි හොඳ හෝ සාදුස්ස හෝ එහෙම නැතිනම් නරක හෝ මේ විදිහට අපි වර්ගීකරණය කරලා ලේබල් කරලා හඳුන්වන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි දුරු කරනවා නම් මේ මානෙ දුරු කරන්න තියෙන්නේ මේ ආයතන ධර්මතා ටිකේ Nirodhe සාක්ෂාත් කරලා එතනින්ම තමයි මේ මානෙ කියන දේ සමෝහණය කරන්න එමත් නැතිනම් ගලවලා දාන්න උදුරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඇලීම, ගැටීම, මානය මේවා පුහුදුන් චිත්තසංතානයන් තුළ නිරන්තරයෙන්ම පවතින ධර්මයන්. ඉතින් මේ පිළිබඳව අපි මනා දැක්මක්, මනා අවබෝධයක් කලින්ම ඇති කර ගන්නට ඕන. එහි තියෙන මහත් ආදීනව අපි හොඳින් තේරුම් අරගන්නට ඕන. අපි හිතන්නේ සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට ඉතින් දේවල් වලට ඇලෙනවා, යම් දේවල් ගැටෙනකොට අපි ගැටීම් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් අපි යම් කිසි ප්‍රමාණයක හෝ මාන්නෙන් ජීවත් වෙනවා. මේවා සාමාන්‍යයි කියලා ඔබ කල්පනා කළාට ඔබ ධර්මානුකූලව විග්‍රහ කරගත්තොත් මේ තුල තියෙන සංයෝජන ධර්මයන් නේද කියලා වටහා ගන්න පුළුවන්. සංයෝජන කියලා කියන්නේ බැඳීමක්. මේ බැඳුම තිබුණොත් සසරෙන් ගොඩ යාමක් නම් වෙන්නේ නැහැ. සසරෙහිම බැඳ තිබෙනවා. ඔබට සසර තුලමයි එහෙමනොත් ඉන්නට සිද්ධ වෙන්නේ. අනේ නිසා මේ පිළිබඳව ඔබ හොඳ දැනුමක්, අවබෝධයක්, ධර්මානුකූල විග්‍රහයක් සිදු කරගෙන තියෙන එක ඉතාමත්ම වැදගත් වෙන බව අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන. ඒ වගේම අපි මේ කසපහන් අපි කතා කරන්නේ දීඝනිකායගත සංගීත සූත්‍රය ආශ්‍රයෙන්නේ. එතකොට සංගීත සූත්‍රයේ එන මේ අවිද්‍යාව පිළිබඳවයි අපි සති කිහිපයක් තිස්සේම විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් මේ අවිද්‍යාව පිළිබඳව විග්‍රහ කරනකොට අද සාකච්ඡාව සඳහා යොදාගත්තේ අභිධර්ම පිටකයේ ධම්මසංගනිප්පකරණයෙහි නික්ඛේප කාණ්ඩයේ සංයෝජන ගොච්ඡකය කියන කොටසයි අද සාකච්ඡාවට අපි ගත්තේ. එහි එක්තරා කොටසක් ඊටම සුළු ප්‍රමාණයක්. ඔබ පොතපත පරිශීලනය කරන කෙනෙක් නම් ඔබට පුළුවන් ධම්මසංගනිප්පකරණයේ නික්ඛේප කාණ්ඩයේ සංයෝජන ගොච්ඡකය ටිකක් කියවා ගන්න. මේ පිළිබඳව හොඳ විග්‍රහයක් තවදුරටත් ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අපි බලාපොරොත්තු වන ඉදිරි සතියේදී තවදුරටත් මේ පිළිබඳව ධර්මානුකූල විග්‍රහයක් සිද්ධ කරන්නට. ඉතින් ඔබට මේ පිළිබඳව ඔබ දැනුමකින් සීමා වන්නට එපා. මේ ඔබේ ප්‍රායෝගික ජීවිතයට පුළුවන් තරම් යොදා ගන්නට බලන්න. ඇලීම්, ගැටීම්, මාන කියන මේ ධර්මයන්, මේ සංයෝජන ධර්මයන් ටිකින් ටික හරි ඔබ දුරු කර ගැනීම සඳහා ප්‍රමාදීව කටයුතු කරන්න. එයයි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වෙන්නේ. ප්‍රතිපදාවක් වශයෙන් යොදා ගන්න. ඒ ඔබේ නිර්වාණ ශාන්තිය සඳහා මහා උපකාරයක් වේවි. ඉතින් අද ධම්සභා මණ්ඩපය සඳහා වැඩම කොට මේ අපූර්ව උත්තරීතර දහම් කරුණු විවරණය කළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හඳුරන් වහන්සේට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අද ධම්සභා මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා කුමාර ගුණවර්ධන මහත්මයාගේ දියණියන් දෙදෙනා වන ස්වීඩනයේ පදිංචි නියෝමි දියණිය සහ ස්කොට්ලන්තයේ පදිංචි නටලියන් කියන මේ පින්වතුන් අද මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මෙම ධර්ම දාණය පරලෝසපත් කුමාර ගුණවර්ධන කොලින් රාජපක්ෂ කියන මේ දෙමාපියන්ට සහ ටිකිරි මණිකාට පුණ්‍ය ආනුමෝදනා කිරීමටත් සියලු දෙනාගේම ඥාති හිතයිශීලට පුණ්‍ය ආනුමෝදනා කිරීමට වගේම සෑම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියන උතුම් පැතුම් ඇති කරගෙන තියෙනවා. ඉතින් ඒ අනුව රැස් කරගත් අති උදාර කුසල සම්භාර ධර්මයන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන පින්වතුන්ට එකසේ හේතු වේවා. පුණ්‍ය ශක්තියේ බලයෙන් යම්කිසි දුකක නම් ඉන් මිදී සුවපත් වෙත්වා. සැපයෙන් සැපතටපත්ව ලෞතුරු නිර්වාණ ශාන්තියෙන්ම සැනසීමත් කරගනිත්වා. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් ඇතුළු පවුලේ සෑම දෙනා ඇතුළු සදේවක ලෝකයාටම දෙලොව ශාන්තියත් ලෞතුරු ශාන්තියත් පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.